අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා. එහි මූල ආරම්භය 13 වසර පළවන වාර විභාග ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම. මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීමේදී සෑම ප්‍රශ්නයකටම අදාළ පිළිතුර ආශ්‍රිත වටපිටාව ඒ මුළු සිද්ධාන්ත සියල්ලම සාකච්ඡා වෙනවා. ඒ කියන්නේ බහුවර්ණ විශ්ලේෂණාත්මක විවරණයක් කිරීමයි බලාපොරොත්තුව. එක ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඒ සම්පූර්ණම කොටස සාකච්ඡා කර අවසන් වෙනවා. ඒ හේතුව ඒ ප්‍රශ්නට පිළිතුරු පහක් ගැන තියෙනකොට අපි එක ප්‍රශ්නයකට එක පිළිතුරක් නිගමනය කිරීමේදී අනිත්‍ය විවත් වීමට හේතු සම්පූර්ණයෙන්ම මේකදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේදී කෙටි ක්‍රම යා යුතු ගමන් මඟ කොහොමද බහුවර්ණ ප්‍රශ්නයකට පිළිතුරු කෙල්ලේම යොමු වෙන්නේ මේ ආදී සියලුම දේවල් මේකෙදී සාකච්ඡා වෙනවා. මෙහි ප්‍රශ්න 50ක් අපි සාකච්ඡා කරන පළවෙනි ප්‍රශ්න පත්‍රය මේකේ පළවෙනි ප්‍රශ්නේ ඉඳලා 30 වෙනි ප්‍රශ්නය දක්වා එක ප්‍රශ්නයකට තියෙන පිළිතුරු පහ. ඒ පිළිතුරු පහෙන් එක පිළිතුරක් තේරීම කළ යුතුයි. ප්‍රශ්න අංක 31 සිට 40 දක්වා මේ බලන්න. ප්‍රශ්න අංක 31 සිට 40 දක්වා වූ ප්‍රශ්නවල තියෙනවා ABCD ආකාරයේ ප්‍රශ්න. මේ වයින් මෙන්න මේ උපදේශ සම්පීඩනය අනුව අපි එවැනි ප්‍රශ්න 10ක් සාකච්ඡා කරනවා. 41 සිට 50 දක්වා ප්‍රශ්න තියෙන්නේ පළවන ප්‍රකාශ සහ දෙවන ප්‍රකාශය යටතේ. මෙන්න මේ ආකාරයේ ප්‍රශ්න 10ක්. ඒ උපදේශ අනුව අපි මේ ප්‍රශ්න 10 සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ ආකාරයට අපි විශ්ලේෂණාත්මක බහුවර්ණ විවරණයක් ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තුව. අපි හිතනවා ඔබගේ දැනුම බෙහෙවින්ම වැඩි වෙයි කියලා මේ සාකච්ඡාවෙන් පසුව. එහෙනම් අපි බලමු පළවෙනි ප්‍රශ්නේ පටන් ගන්න. බලමු පළවන ප්‍රශ්නය. පහත දැක්වෙන 1 හා 2 ක්‍රියාවලිය සඳහා ගැළපෙන විද්‍යාඥයින් යුගලය අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර කුමක්ද? පළවන ක්‍රියාවලිය ඉලෙක්ට්‍රොනික ආරෝපණය හා ස්කන්ධය අතර අනුපාතය නිර්ණය කිරීම. 2 පරමාණුක නාස්තික ආකෘතිය යෝජනා කිරීම. අපි බලමු ඉලෙක්ට්‍රෝනය පිළිබඳ තොරතුරු. ඉලෙක්ට්‍රෝන සොයා ගැනීමට ඉවහල් වූ කිරණ වර්ගය තමයි කැතෝඩ කිරණ. ඉලෙක්ට්‍රොනික ආරෝපණය හා ස්කන්ධය අතර අනුපාතය සොයාගත්තේ ජේ.ජේ. තොම්සන්. ඉලෙක්ට්‍රොනික ආරෝපණය පරීක්ෂණාත්මකව සොයාගත්තේ ආර්.ඒ. මිලිකන්. ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය සොයා ගැනීමෙන් පසු ඊවලගේ දන්නා නිසා මේ අනුපාතය ඊවලගේ ආදේශ කිරීමෙන් ඉලෙක්ට්‍රෝන ස්කන්ධය ගණනය කරන්න පුළුවන් වුණා. ඒ තමයි 9.107 1031 කිලෝග්‍රෑම්. ඉලෙක්ට්‍රෝනය පරමාණුක නාස්තිය වඩා නිශ්චිත ශක්තියක් ඇතිව නියත වේගයකින් චලනය වන බව මුල් වරට හඳුනා දුන්නේ නීල්ස් බෝර් ශක්ති මට්ටම් සංකල්ප. ඉලෙක්ට්‍රෝන වල ශක්තියක් තියෙන බව හඳුනා දුන්නේ මුලින්ම බෝ ආකෘතියෙන්. මේ නිසා ශක්ති මට්ටම් හා සම්බන්ධ විද්‍යාඥයා කියලා ගත්තොත් නීල්ස් බෝර්. ඉලෙක්ට්‍රෝනයට තියෙනවා අංශමය ගුණය තරංගමය ගුණයි. මේ ද්විත්ව ගුණ ඇති බව
හඳුනා දුන්නේ ඩික් බ්‍රොග්ලි සමීකරණය. මේ අනුව මේ පළවන ප්‍රශ්නයේ එක කොටසක් තිබුණේ ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය හා ස්කන්ධතර අනුපාතය. ඊ බෙදීමේ අනුපාතය උත්සාහ ගැනීම හා සම්බන්ධ විද්‍යාඥයා ජේ තොම්සන්. බලමු ඊළඟ කොටස ගැන අධ්‍යයනය කරන්න න්‍යෂ්ටික ආකෘතිය. පරමාණුක න්‍යෂ්ටික ආකෘතිය හා සම්බන්ධ පරීක්ෂණ මෙහෙව්වේ රදර්ෆර්ඩ් ප්‍රමුඛ ගයිගර් මාස්ටර්. පරමාණුවක් ගත්තොත් විශාල ප්‍රමාණයක් හිස් අවකාශ. පරමාණුවේ ස්කන්ධයෙන් වැඩිම කොටස තියෙන්නේ ලක්ෂාකාරව. එය න්‍යෂ්ටිය, එය ධනාරෝපිතයි. ඒ ලක්ෂාකාර ස්ථානය න්‍යෂ්ටිය ලෙස හඳුනා දුන්නේ රදර්ෆර්ඩ්ගේ රත්රන් ලෝපත් පරීක්ෂාවෙන්. මේ අනුව න්‍යෂ්ටික ආකෘතිය හා සම්බන්ධ විද්‍යාඥයා අර්නස්ට් රදර්ෆර්ඩ්. මේ අනුව පරමාණුවේ න්‍යෂ්ටික ආකෘතිය හා සම්බන්ධ විද්‍යාඥයා කියලා ඇහුවොත් ඔබ කියන්න ඕන අර්නස්ට් රදර්ෆර්ඩ් ප්‍රමුඛ ගයිගර් මාස්ටර්. මෙතන අපිට තුන්දෙනෙක් කියන මේ පරීක්ෂණයට සහාය වෙච්ච ගයිගර් සහ මාස්ටර් රදර්ෆර්ඩ් ප්‍රමුඛ. බලමු දැන් ප්‍රශ්නයේ පිළිතුර වලට යන්න. ඉලෙක්ට්‍රෝන ආරෝපණය හා ස්කන්ධතර අනුපාතය. ජේ තොම්සන් උත්තර 3ක් තියෙනවා. 3 4 5. න්‍යෂ්ටික ආකෘතිය යෝජනා කිරීම. අර්නස්ට් රදර්ෆර්ඩ්, ජේ තොම්සන්, අර්නස්ට් රදර්ෆර්ඩ්. මේ අනුව පිළිතුර 4. ජේ තොම්සන්, නීල්ස් බෝර් ශක්ති මට්ටම් හා සම්බන්ධ විද්‍යාඥයා. පරමාණුවක න්‍යෂ්ටිය වඩා ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වල තියෙනවා කියලා කිව්වේ නීල්ස් බෝර්. විලියම් ක්‍රූක්ස් කැතෝඩ කිරණ සොයා ගැනීම. වාතය තුළින් විද්‍යුතය විසර්ජනය වීමේ මුල් පරීක්ෂණ මෙහෙව්වේ විලියම් ක්‍රූක්ස් කැතෝඩ කිරණ. රොබර්ට් මිලිකන් ඉලෙක්ට්‍රෝන ආරෝපණය. මේ අනුව මේකේ පළවෙනි ප්‍රශ්නේ පිළිතුර ජේ තොම්සන් සහ අර්නස්ට් රදර්ෆර්ඩ්. බලමු දෙවන ප්‍රශ්නෙට. මේ ප්‍රභේද අතුරින් වැඩිම දීද්‍රවීය ගූර්ණය ඇත්තේ කවරකටද? ළමයි දීද්‍රව ගූර්ණය ගැන කතා කිරීමේදී අණුවේ හැඩය ගැන සැලකිලිමත් විය යුතුයි. දෙවෙනි කරන අණුවක බන්ධනය ද්‍රවීයතාව. අණුවල විෂමාකාර බන්ධන තියෙන්න පුළුවන් විවිධ බන්ධන වර්ග. ඒවයි ද්‍රවීයතාවන් පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි. අපි බලමු මුලින්ම මේ ප්‍රභේද වලින් දීද්‍රව ගූර්ණය ශූන්‍ය වන ඒවා. දීද්‍රව ගූර්ණය ශූන්‍ය වන අණු සඳහා නිශ්චිත හැඩ කීපයක් තියෙනවා. මෙන්න මේ හැඩය. මියු සමානයි බිඳුව. දීද්‍රව ගූර්ණය බිඳුව විය හැකි අණු වලට තිබෙන හැඩ. රේඛීය හැඩය. බෙරිලියම් ක්ලෝරයිඩ් වගේ ඒවා රේඛීයයි. ගූර්ණය බිඳුවයි. දෙවෙනි එක තලීය ත්‍රිකෝණාකාර. තලීය ත්‍රිකෝණාකාර මධ්‍ය පරමාණු වල බන්ධන 3ක් තියෙන ඒවා. නයිට්‍රේට් කාබනේට තලීය ත්‍රිකෝණාකාර හැඩ. ඔබ මතකයේ තියෙන්න ඕන ඒ වගේ ඒවා. නයිට්‍රේට් කාබනේට් තලීය ත්‍රිකෝණාකාර. චතුස්ථලාකාර මේ බන්ධන දෙක
බන්ධන 3 බන්ධන 4 චතුස්තලීය ඒ බන්ධන 4 තියෙනවා silicon tetrachloride carbon tetrachloride ඊළඟට බන්ධන 5 තියෙනවා phosphorus pentachloride වගේ ඒවා හැඩය ත්‍රියානති දීපිනමඩ ආකාර ඊගාට බන්ධන 6 තියෙනවා අශ්‍රතලීය SF6 ඊගාට බන්ධන 4යි එක සරුගල් දෙකයි බන්ධන 4 සමචතුරස්‍රයක මුළු වලට ඉතිරි එක සරුගල් දෙක ඉහළට සහ පහළට xenon tetrafluoride හැඩය සමචතුරස්‍ර තලීය ළමයි මෙන්න මේ සඳහන් හැඩ ඇති අණුවල දීර්ඝ ගුණ ශූන්‍යයි. දැන් අපි බලමු මේකට ගැලපෙන හැඩ තියෙනව මොනවද කියලා. නයිට්‍රේට් තලීය ත්‍රිකෝණාකාරයි. xenon tetrafluoride සමචතුරස්‍ර තලීයයි. SO3 තලීය ත්‍රිකෝණාකාරයි. silicon tetrachloride චතුස්තලාකාරයි. මේ අනුව එසේ නොවන හැඩයක් තියෙන pH3 ඒක පිරමිඩ ආකාරයි. ඉතින් මේ වගේ ප්‍රශ්නයට උත්තර ලියන්න මේ දැනුම විතරක් නෙමෙයි අණුවේ හැඩය තීරණය කරගන්න පුළුවන් වන තත්පර ගණනක් තුල සෑම ප්‍රභේදයකම හැඩය අපි බලමු ප්‍රභේදයේ හැඩය තීරණය කරන්නේ කොහොමද කියලා. මේ දැන් අපි කිව්වේ දීර්ඝ ගූර්ණයේ ශූන්‍ය විය හැකි හැඩ. දීර්ඝ ගූර්ණයේ ශූන්‍ය විය නොහැකි හැඩ ගත්තොත් බලමු එක. මියු සඳහා අගයක් තියෙනවා හැඩ කෝනික පිරමිඩ ආකාර සීසෝ ටී හැඩය චතුරස්‍ර පිරමිඩ ආකාර මේ ප්‍රභේද සියල්ලටම ගූර්ණයක් තියෙනවා. අපිට ඉස්සෙල්ලා ප්‍රශ්නේ ඉතුරුනා pH3 phosphorus 15 වෙනි කාණ්ඩේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. 5න් 3ක් බන්ධන. ඉතිරි ඉලෙක්ට්‍රෝන යුගලය එකසර. මේකේ හැඩය බන්ධන 3යි එකසර යුගල් 1යි. හැඩය පිරමිඩ ආකාරයි. ඒ නිසා මේකට ගූර්ණයක් තියෙනවා. මේ බන්ධන නිර්ද්‍රව්‍යයි pH චල විද්‍යුතනතා වෙනස බිඳුවයි. නමුත් එකසර යුග්මය මේ ආකාරයට පැවතීම නිසා ගූර්ණයක් තියෙන මේ පැත්තට. මේ නිසා ප්‍රභේදයේ හැඩය පිරමිඩ ආකාර නිසා ගූර්ණය pH3 සඳහා සුළු ගූර්ණයක් තියෙනවා. ඒ නිසා පිළිතුර pH3 විය යුතුයි. නමුත් අපි මේ මොහොතේ බලමු අනිකුත් හැඩ තීරණය කරන්න. නයිට්‍රේට් ඕමත ඍණාරෝපණය ඉතිරි ඔක්සිජන්
දිත්ත බන්ධනය. මෙතන බන්ධන 3යි. තව n වටා ඉලෙක්ට්‍රෝන 5න් දායක බන්ධනයක් වශයෙන් මේක තියෙන්න පුළුවන්. මේ මධ්‍ය පරමාණු වටා බන්ධන 3යි තලීය ත්‍රිකෝණාකාර. ඊගාට SO3 දිත්ත බන්ධන හැරුණාම මධ්‍ය පරමාණු වටා බන්ධන යුගල් 3යි තලීය ත්‍රිකෝණාකාරයි. xenon tetrafluoride xenon ही සංයුජත කවච ඉලෙක්ට්‍රෝන 8යි ෆ්ලෝරින් වලින් 4යි සේරම 12යි යුගල් 6යි දෙකෙන් බෙදා යුගල් 6යි 6න් 4ක් බන්ධන F4ට ඉතුරු දෙක එකසර යුගල් දෙකක් මේ අනුව හැඩය समचतुरस තලිය ගුරුනේ බිඳුවයි සිලිකන් 14 වෙනි කාණ්ඩේ සිලිකන් වල ඉලෙක්ට්‍රෝන 4යි තියෙන්නේ ඒ ඉලෙක්ට්‍රෝන 4 බන්ධන 4ක් හදනවා චතුස්තලාකාර සිලිකන් ටෙට්‍රාක්ලෝරයිඩ් Si Cl4 චතුස්තලයයි සිලිකන් වල බන්ධන 4යි හදන්නේ සිලිකන් ටෙට්‍රාක්ලෝරයිඩ් චතුස්තලයයි ගුරුනේ බිඳුවයි SO3 තලිය ත්‍රිකෝණාකාරයි ගුරුනේ බිඳුවයි xenon tetrachloride समचतुरस තලියයි ගුරුනේ බිඳුවයි nitrate තලිය ත්‍රිකෝණාකාරයි ගුරුනේ බිඳුවයි මේ නිසා සුළු හෝ අල්ප වශයෙන් හෝ දීර්ඝ ගුරුණයක් පවතින ප්‍රභේදය pH 3 මේ අනුව දෙවෙනි ප්‍රශ්නේ පිළිතුර अंक 4 pH 3 ආබලමු ඊළඟ අවස්ථාව ළමයි IUPAC නාමය IUPAC නාමකරණයේදී අපි දැනගන්න ඕන ක්‍රියාකාරී කාණ්ඩය ප්‍රමුඛත්වයේ දී යුතු කාණ්ඩය මෙතන තියෙනවා කාබොක්සිලික් ඇල්ඩිහයිඩ් කාණ්ඩ දෙකක් ක්‍රියාකාරී කාණ්ඩ පිළිවෙලේ ප්‍රමුඛයා මේ විදිහට එන්නේ කාබොක්සිලික් ඊගාට ක්‍රියාකාරී කාණ්ඩ අනුපිළිවෙල මෙලියන් एस्टर अम्ल क्लोराइड अम्ल एमाइड साइनाइड एल्डिहाइड ईगाट कीटोन ईगाटने मध्यसार මේ තමයි ක්‍රියාකාරී කාණ්ඩ අනුපිළිවෙල. මේ අනුපිළිවෙලේ ප්‍රමුඛයා කාබොක්සිලික්. මෙයාට දෙන්න ඕන 1 2 දිගම කාබන් දාමය තෝරා ගැනීමේදී ප්‍රමුඛත්වය වැඩිම ක්‍රියාකාරී කාණ්ඩයට අංක 1 දී දිගම දාමය තෝරා ගන්න ඕන. දිගම දාමය තෝරා ගැනීමේදී ද්විත්ව බන්ධනයක් හෝ ත්‍රිත්ව බන්ධනයක් තිබේ නම් ඒ ප්‍රධාන දාමයට ඇතුළත් විය යුතුයි. මේ අනුව 1 2 3 මෙහෙ නෙවෙයි යන්නේ 3 4 5 6 මෙන්න මේ විදිහට අංකණය කරන්න ඕන. ඊට පස්සේ ආදේශිත කාණ්ඩ එනවා. බ්‍රෝමෝ अंक 3 ना CHO කාණ්ඩය CHO කාණ්ඩයක් ආදේශිත කාණ්ඩයක් වශයෙන් ඇතිවිට දෙන නම ෆෝමයින් अंक 3 ना බ්‍රෝමෝ अंक 3 ना ෆෝමයින් दिगम कार्बन नामे कार्बन 6 दिगम कार्बन नामे अंक 3 ना ब्रोमो अंक 3 ना ෆෝමයින් ළමයි ආදේශිත කාණ්ඩ ලිවීමේදී ඉංග්‍රීසි හොඩිය අකුරු අනුපිළිවෙල තෝරගන්න ඕන. ඉංග්‍රීසි හොඩිය අකුරු අනුපිළිවෙල ගත්තොත් ඉස්සෙල්ලාම ලියන්න වෙන්නේ බ්‍රෝමෝ ඊට පස්සේ ලියන්න වෙන්නේ F ෆෝමයින්
මේ නිසා මේවයින් IUPAC නම් වලින් අංක 3 බ්‍රෝමෝ ලෙස 1 2 3 උත්තර විය හැකියි. මේ අනුව 1 2 3 උත්තර වලින් එකක්. ඊට පස්සේ අංක 3 තියෙන ෆෝමයිල් අංක 3 ෆෝමයිල් ගත්තොත් අංක 3 බ්‍රෝමෝ අංක 3 ෆෝමයිල් පිළිතුර අංක 3 වෙන්න ඕන. අයිත් මොකුත් වෙන ඒවා බලන් දෙකුත් නැහැ මේ ප්‍රශ්නේ උත්තර වල හැටියට අපිට ලේසි 3 බ්‍රෝමෝ 3 ෆෝමයිල් හෙක්ස් දිගම කාබන් දාමය 6යි. එතකොට හෙක්ස් කියලා ගන්නවා බ්‍රෝමෝ ෆෝමයිල් ඊට පස්සේ හෙක්ස් කියලා අරගෙන දිගම කාබන් දාමය 6යි හෙක්ස් පස්වෙනි කාබන් එකේ අයින් තියෙන්නේ හෙක්ස් 5 අයිනොයික් ඇසිඩ් මේකට පුළුවන් ආදේශිත කාණ්ඩය මේ විදිහටම ලියලා මේ වෙනස් කරන්න බෑ 3 bromo 3 formyl hex 5 අයිනොයික් වෙනකොට අංක 5 ගන්න පුළුවන් ඉස්සරහට 5 hex අයිනොයික් yn ඉඳ තියලා ඇසිඩ් මෙහෙම ලියන්නත් පුළුවන් මේ වෙනුවට මේ නාමයත් විය හැකියි තමයි බලමු හතරවෙනි ප්‍රශ්නේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 900 දී කැල්සියම් කාබනේට් කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙලා මේ සමතුලිතතාවය පවතිනවා මෙහි ඉදිරි ප්‍රතික්‍රියාව සලකා බැලුවොත් ඒ සඳහා ඩෙල්ටා H හා ඩෙල්ටා S ආගයන් සම්බන්ධයෙන් කුමක් සත්‍ය වේද ළමයිනේ කැල්සියම් කාබනේට් වියෝජනය වීම තාප අවශෝෂකයි ඉදිරි ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි ඒ වගේම දෙවෙනි ඛණ්ඩයේ සියලුම කාබනේට් වියෝජනය තාප අවශෝෂකයි ඛණ්ඩයේ පහළට යන විට වියෝජන උෂ්ණත්වය එන්නෙන්නම වැඩි වෙනවා හේතුව අයනික ලක්ෂණ වැඩි වෙන නිසා ඛණ්ඩයේ පහළට දෙවෙනි ඛණ්ඩයේ පහළට කාබනේට් වල තාප ස්ථායීතාව වැඩි වෙනවා ඒ නිසා වියෝජන උෂ්ණත්වය එන්නෙන්න වැඩි වෙනවා සියලුම ප්‍රතික්‍රියා තාප අවශෝෂකයි ඩෙල්ටා H දාන ඒ වගේම මේ බලන්න ඝන අවස්ථාව මේ ඝන අවස්ථාව මේක වායු අවස්ථාව ප්‍රතික්‍රියක ඝන ප්‍රතිඵල වායු ප්‍රතිඵලවල තියෙනවා එක වායුමය ඵලයක් මේ නිසා ප්‍රතික්‍රියාව ඉදිරියට යෑමේදී එන්ට්‍රොපිය වැඩි වෙනවා එන්ට්‍රොපිය වැඩි වෙනවා වායුමය අවස්ථාවටපත් වෙන්නේ එන්ට්‍රොපිය වැඩි වෙනවා කියලා කියන්නේ ඩෙල්ටා S එන්ට්‍රොපි වෙනස ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා S ධන මේ ප්‍රශ්නේදී අපෙන් අහලා තියෙන මොනවද ඉදිරි ප්‍රතික්‍රියාව සලකා බැලුවොත් ඩෙල්ටා S සහ ඩෙල්ටා H සම්බන්ධව ඩෙල්ටා S සහ ඩෙල්ටා H එන්ට්‍රොපි වෙනසයි එන්තැල්පි වෙනසයි ඉතින් එන්ට්‍රොපි වෙනස දාන එන්තැල්පි වෙනස දාන තාප අවශෝෂකයි මේ අනුව පිළිතුර අංක 2 බලමු ඊළඟ ප්‍රශ්නය ග්‍රීනාඩ් ප්‍රතිකාරකය RMGX සම්බන්ධයෙන් කුමන ප්‍රකාශය අසත්‍ය වේද මැග්නීසියම් සමග සහසන්විත බන්ධනයකින් සම්බන්ධ වී ඇත කියලා තියෙනවා මේ බලන්න ග්‍රීනාඩ් ප්‍රතිකාරකය RMGX CH3 MgCl ළමයි කාබන් සහ මැග්නීසියම් අතර තියෙන්නේ සහසන්විත බන්ධනයක් කාබන් සහ මැග්නීසියම් අතර තියෙන සහසන්විත බන්ධනයක් පළවෙනි කරුණ නිවැරදි
කාබන් සහ මැග්නීසියම් අතර බන්ධනය ද්‍රවීයයි අනිවාර්යයි. කාබන්ට වඩා මැග්නීසියම් විද්‍යුත් ධනයි. කාබන් ඊට සාපේක්ෂව විද්‍යුත් ඍණයි. සෝඩියම් වල ලයිනස් පොලින් පරිමාණය අනුව විද්‍යුත් ඍණතාවය පොලින් පරිමාණය අනුව සෝඩියම් 0.9 මැග්නීසියම් 1.2යි. මැග්නීසියම් 1.2යි. ලිතියම් විද්‍යුත් ඍණතාවය 1යි. බෙරිලියම් 1.5යි. බෝරොන් 2යි. කාබන් 2.5යි. මේ අනුව කාබන් සහ මැග්නීසියම් අතර විද්‍යුත් ඍණතාව වෙනසක් තියෙනවා සැලකිය යුතු. ඒ නිසා මේ බන්ධනය ද්‍රවීයයි. මෙන්න මේ ද්‍රව්‍යතාව නිසා C හා Mg අතර ඇති බන්ධන ස්වරූපය විච්ඡේදනය වෙලා මේ හයිඩ්‍රෝකාබන් කොටස නියුක්ලියෝෆයිලයක් ලෙස ඉවත් වී යෑමේ හැකියාව තියෙනවා. මෙයාට නියුක්ලියෝෆයිලයක් ලෙස ඉවත් වී යෑමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ මේක CH3 කාණ්ඩයක් වේ නම් මෙතනින් පුළුවන් CH3 ඍණ කාණ්ඩය නියුක්ලියෝෆයිලයක් ලෙස මාධ්‍යයට ලබා දෙන්න. කාබන් මැග්නීසියම් අතර බන්ධනය ද්‍රව්‍යයි. නිවැරදි. ග්‍රීන්හාට් ප්‍රතිකාරකය නියුක්ලියෝෆයිලයක් ලෙස ක්‍රියා කළ හැක. ඔව් අර තියෙන්නේ. නියුක්ලියෝෆයිලයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව තියෙනවා. ග්‍රීන්හාට් ප්‍රතිකාරකය පිල්ල කිරීමේ ජලය රහිත මාධ්‍යයක් භාවිත කළ යුතුයි. ග්‍රීන්හාට් ප්‍රතිකාරකය පිල්ල කිරීමේදී H ධනායන තියෙන මාධ්‍යයක් නොපැවතිය යුතුයි. උදාහරණයක් වශයෙන් සෝඩියම් දැම්මන් පස්සේ සෝඩියම් වලින් හයිඩ්‍රජන් විස්ථාපනය කරනවා නම් අන්නේ මාධ්‍ය ආම්ලික මාධ්‍යයක් කියලා අපි කියන්නේ. එතකොට සෝඩියම් සමග ප්‍රතික්‍රියා වෙලා හයිඩ්‍රජන් නිදහස් වන කවර හෝ මාධ්‍යයක් තිබුණොත් එවැනි මාධ්‍යයට ග්‍රීන්හාට් ප්‍රතිකාරකය දැම්මොත් මෙයාට පුළුවන් H ධනායන ලබා ගන්න. මෙයා ප්‍රබල භෂ්මයක්. H ධනායන ලබාගෙන මෙයාට පුළුවන් මීතේන් බවට පත් වෙන්න. අපි බලමු ඒ අවස්ථා. මේ ග්‍රීන්හාට් ප්‍රතිකාරකය සමග එයාට එච්ඡාන සපයන ඕනම පුජ්‍යලයක් වෙතොත් එයාත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. මොනවද? කාබනික රසායනයේ ආරම්භයේ සිට බැලුවොත් අග්‍රස්ත හයිඩ්‍රජන් තියෙන ඇල්කයින. මෙන්න මේ H මෙයා මීතේන් බාටපත් කරනවා. ඒ කියන්නේ මෙයා අම්ලයක්, මෙයා භෂ්ම. ඒ වගේම මධ්‍යසාර මෙතෙන් මධ්‍යසාර වල H ආම්ලික හයිඩ්‍රජන් තියෙන මීතේන් බාටපත් කරනවා. ඒ වගේම කාබොක්සිලික් අම්ල RCOOH. ඒ වගේම ඇමීන ප්‍රාථමික ඇමීන ද්විතීයික ඇමීන RNH2. ඒ වගේම ද්විතීයික ඇමීන R2NH. මේවයි ආම්ලික හයිඩ්‍රජන් මෙතෙන් ඒ සේරම ග්‍රීන්හාට් ඇල්කේනය බාටපත් කරනවා. ඊට අමතරව ජලය මේ සියල්ලගෙන්ම ඇල්කේනය හදන්නේ. මේ අනුව ඔබට තා පැහැදිලි මේ ග්‍රීන්හාට් ප්‍රතිකාරකය පිල්ල කිරීමේදී ඇල්කයිල් හේලයිඩයක්
ඇල්කයිල් හෙලඩයක් ග්‍රීනාට් ප්‍රතිකාරක බවට පත් කිරීමේදී මැග්නීසියම් සමග ප්‍රතික්‍රියා කරවිය යුතුයි. ප්‍රතිකාරක මාධ්‍ය තිබිය යුතුයි. මේ ආම්ලික හයිඩ්‍රජන් නොපවතින ප්‍රභේදයක්. ඒ සඳහා ඊත වීලි ඊත මාධ්‍යක තමයි ග්‍රීනාට් ප්‍රතිකාරකයේ පිල්ල කරන්න ඕන. මේ ආම්ලික හයිඩ්‍රජන් සපයන මාධ්‍යයක් තිබුණොත් ග්‍රීනාට් ප්‍රතිකාරකය විනාශ වෙනවා. හේතුව මේ ආම්ලයක් මේ වාෂ්පයක් ලෙස ක්‍රියා කරමින් මීතේන් බවට පත්වන නිසා. අපි දැන් බලමු ග්‍රීනාට් ප්‍රතිකාරකයේ පිල්ල කිරීමේදී ජලය රහිත මාධ්‍යයක් භාවිත කළ යුතුයි. අනිවාර්යයි. මේ අනුව අසත්‍ය ප්‍රකාශය අහන්නේ මේ ප්‍රකාශ හතරම සත්‍යයි. පස්වෙනි එක ග්‍රීනාට්හි කාබන් මත එකසර යුගලයක් නොමැති බැවින් කියලා තියෙනවා. ඔබ දැක්කනේ CH3 මෙතියන් නියුක්ලියර් බලය ග්‍රීනාට් ප්‍රතිකාරකය ගත්තොත් RMG Cl මෙතනින් ගැලවිලා යනවා R ඍණ මෙතියන් කාබන් මත එකසර යුග්මයක් තියෙනවා. මේ එකසර යුග්මය ප්‍රදානය කළා තමයි අර ආම්ලික හයිඩ්‍රජන් එක මෙයා භස්මයක් ලෙස ක්‍රියා කරේ. මේ අනුව එකසර යුගලයක් නොමැති කියලා තියෙන්නේ. ඒක සම්පූර්ණ වැරදි. භස්මයක් ලෙස ක්‍රියා නොකරයි කියලා තියෙන්නේ. භස්මයක් ලෙස තමයි අර සියලුම ප්‍රතික්‍රියාවලදී ග්‍රීනාට් ප්‍රතිකාරක ප්‍රතික්‍රියා කරේ. මේ අනුව මේකේ පිළිතුර අංක 5 සාවද්‍ය ප්‍රකාශය. බලමු ඊළඟ ප්‍රශ්නට. අපි බලමු 6 වෙනි ප්‍රශ්නේ සිට. දැන් බලන්න මේ කාබනික සංයෝගය සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් සමග පිරියම් කළ විට සෑදෙන සංයෝගය අහලා තියෙනවා. සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් කියන්නේ දුබල ඔක්සිහාරකයක්. ඊට වඩා ප්‍රබල ඔක්සිහාරකය තමයි ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට්. දැන් සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් දැම්මම පස්සේ මෙතන තියෙනවා CONH2 කොටස. සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් මගින් CONH2 කාණ්ඩයේ CO කොටසේ කිසිදු ඔක්සිහරණය වීමක් වෙන්නේ නැහැ. නමුත් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් යොදා මේ ප්‍රශ්නේ නිර්මාණය කළා නම් මේ CO කොටස CH2 බවට පත් වෙනවා. දැන් ඔබට පැහැදිලි ඇති සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් දාලා මේ ප්‍රශ්නේ නිර්මාණය කළාම මේ කොටස හැමම තියෙන්න ඕන. මේ කොටසේ කිසි වෙනසක් වෙන්නේ නැහැ සෝඩියම් බෝරෝහයිඩ්‍රේට්. නමුත් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් දාලා මේ ප්‍රශ්නේ නිර්මාණය කරා නම් මේ CO කොටස CH2 බවට පත් වෙනවා. ඒ දෙකේ වෙනස ඒක. ඊළඟට මෙතන තියෙනවා CH3CO කොටසක්. CH3CO කොටසක් කියන්නේ කීටෝන ස්වරූපයේ කොටසක්. කාබොනිල් ඛණ්ඩයක් බලමු. අපි බලමු කාබොනිල් ඛණ්ඩයක් ගත්තොත් ඒ කාබොනිල් ඛණ්ඩය ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් හමුවෙන් සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් හමුවෙන් ඔක්සිහරණය වෙනවා. සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් හමුවේ කීටෝනය ඔක්සිහරණය වෙනවා ද්විතීක මධ්‍යසාර බවට. ඇල්ඩිහයිඩ් ඛණ්ඩයක් තිබුණොත් මේ
ඔක්සිහාරක දෙකෙන්ම ප්‍රාථමික මත්සරයක් බවට පත් වෙනවා. මේ අනුව මෙතන තියෙන කීටන ස්වරූපයක්. ඒ නිසා ඔක්සිහරණය වෙලා ද්විතීයික මත්සරයක් බවට පත් වෙන බලමු. CH3CO CH2 CONH2 මෙතන ව්‍යුහය ගත්තොත් CH3CO CH2 CONH2 මේ නිසා අවසාන ඵලය වෙන්නේ මේකේ CH3 CHOH කීටෝන කාණ්ඩය ඔක්සිහරණය වෙනවා. ඒමයිඩ කාණ්ඩය එලෙසම පවතිනවා සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් හමුවේ. ඒ නිසා CH2 CO NH2 මේ අනවා මේකේ පිළිතුරු විය යුත්තේ කාබොනිල් කාණ්ඩය ඔක්සිහරණය වෙනවා. මේ නිසා පළවෙනි එකේ CONH2 කාණ්ඩය ඔක්සිහරණය වෙන්නේ නැහැ. ඒතර මේක උත්තරයක් වෙන්න බෑ. මේක උත්තරයක් වෙන්න බෑ. CONH2 කාණ්ඩය තියෙන්න ඕන. උත්තර 3 හෝ 4 විය හැකි. මේක වෙන්න බෑ. මේ අනුව පිළිතුර 3 හෝ 4 වෙන්න ඕන. නමුත් CONH2 කාණ්ඩය එලෙසම තිබිය යුතුයි. මෙතන කීටෝනය ද්විතීයික මත්සරයක් බවට පත් වෙනවා. ඒ නිසා පිළිතුර මේ තියෙන ද්විතීයික මත් CHOH. උත්තරය අංක 4. මේ අනුව 6 වෙනි ප්‍රශ්නේ පිළිතුර අංක 4. අපි බලමු ඊළඟ ප්‍රශ්නෙට. හැලජන පිළිබඳ සත්‍ය නොවන්නේ ළමයි 17 වන කාණ්ඩේ ඉහළට යන විට හැලජනවල ඔක්සිකාරක ගුණ ඉහළ යනවා. විද්‍යුත් ඍණතාව ඉහළ යනවා. පරමාණු කාර්යය අඩු වෙනවා. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම හැකියාව වැඩි වෙනවා. ප්‍රතික්‍රියාශීලතාව වැඩි වෙනවා. මේ නිසා හැලජන කාණ්ඩේ උඩටම ප්‍රතික්‍රියාශීලී භාවය වැඩි වෙනවා. පළවෙනි ප්‍රකාශය සත්‍යයි. ඔබ දන්නවා 17 වෙනි කාණ්ඩයේ පහළට යන විට ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින් අණු වල විශාලත්වය එන්න වැඩි වෙනවා. අණු වල විශාලත්වය වැඩි වෙනකොට පෘෂ්ඨික ශ්‍රේෂ්ඨඵල ඉහළ යාම නිසා අණු අතර ඇතිවන වැන්ඩවාල් බල ප්‍රබලතාව එන්න වැඩි වෙනවා. ඒ වගේම අණුක වාරයත් වැඩි වෙනවා. ඒ හේතුවෙන් මෙන්න තාපාංක ප්‍රස්ථාරය. මේ ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින් තාපාංකයෙන් එන්න වැඩි වෙනවා කාණ්ඩේ පහළට. කාණ්ඩේ පහළට හැලජන වල තාපාංකය වැඩි වෙයි. ඒකත් සත්‍යයි. තෙත් අවස්ථාවලදී ක්ලෝරින් తాවකාලික විරංජන හැකියාවක් දක්වයි. මොනවද මේ తాවකාලික හැකියාවක් තියෙන්නේ? ඔබ අහලා ඇති විරංජනකාරක ගොඩක්. මේ විරංජනකාරක අතරින් తాවකාලික කියන වචනය බොහෝ විට පාවිච්චි වෙන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් සඳහා. එනිසා මේක එකට ගැලපෙන අවස්ථාවක් නෙමෙයි. අපි බලමු විරංජනකාරක. විරංජනකාරක වශයෙන් අපි දෙනවා මෙන්න මේ දේවල්. ක්ලෝරින්, HOCl, NCl3, sodium hypochlorite, calcium hypochlorite,
මේ විරංජන කාරක මීට අමතරව සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆියරස් විරංජන කාරක. තර මේ විරංජන කාරක අතරින් අපි මේ ප්‍රශ්න තිබුණේ ක්ලෝරින් ගැන. බලමු ක්ලෝරින් විරංජන කාරක ක්‍රියාව කොහොමද වෙන්නේ කියලා. ක්ලෝරින් තෙතමනය සහිත මලකට යොමු කළාම ක්ලෝරින් ජලයත් එක්ක HCl සහ හයිපොක්ලෝරස් අම්ලය හදනවා. මේ හයිපොක්ලෝරස් අම්ලය මගින් පරමාණුක ඔක්සිජන් ලබා දෙනවා. මේ පරමාණුක ඔක්සිජන් මගින් වර්ණවත් ද්‍රව්‍ය ඔක්සිකරණය කරනවා. මේ අනුව විරංජන ක්‍රියාවේදී සිද්ධ වෙන්නේ වර්ණවත් ද්‍රව්‍ය සුදු පැහැති ද්‍රව්‍යයකට ඔක්සිකරණය වීම. මේ අනුව වාතයේ මේ සිද්ධිය වුණාන් පස්සේ වාතයේ තියෙන්නේ ඔක්සිකාරක ඔක්සිජන්. ඒ නිසා මේක ඔක්සිහරණය වීමෙන් යලි ආපසු වර්ණවත් ද්‍රව්‍ය බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා තෙතමනය ඇති විට විරංජන ක්‍රියාව සිදු වුණාම ඒක తాවකාලික විරංජන ක්‍රියාවක් නෙමෙයි. తాවකාලික විරංජන ක්‍රියාවක් සිද්ධ වෙන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් වැනි ප්‍රභේදයකින්. දැන් මෙතන විරංජන කාරක ඔබට දුන්නා ක්ලෝරින්, හයිපොක්ලෝරස්, natrium trichloride NCl3. ඒ සෑම විරංජන කාරකයකින්ම ඊට අමතරව දෙන්න පුළුවන් තවත් විරංජන කාරක තියෙනවා. මේ තියෙන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, ඕසෝන් මේවත් විරංජන කාරක. මේ සියල්ලගෙම වෙන්නේ පරමාණුක ඔක්සිජන් මගින් වර්ණවත් ද්‍රව්‍ය ඔක්සිකරණය වීම. ඒ නිසා කිසි අවස්ථාවක විරංජන ක්‍රියාව తాවකාලික නෙවෙයි. ස්ථිර විරංජන ක්‍රියාවක්. తాවකාලික විරංජන ක්‍රියාවක් බලමු අපි. මේ බලන්න తాවකාලික විරංජන ක්‍රියාවක් හැටියට සල්ෆර් ඩයොක්සයිඩ් අපි සල්ෆර් ඩයොක්සයිඩ් වර්ණවත් තෙත මල් පෙත්තක් හා ගැටීමට සැලැස්වාම මුලින්ම සල්ෆියරස් බවට පත් වෙනවා. ඊට පස්සේ මේ සල්ෆියරස් අම්ලය වර්ණවත් ද්‍රව්‍ය ජලීය මාධ්‍යයේදී ඒ වර්ණවත් ද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා වෙනවා. මෙන්න මේ විදිහට සල්ෆියරස් සල්ෆියරික් බවට ඔක්සිකරණය වෙනවා. ධන 4 ධන 6 බවට පත් වෙනවා. ඔක්සිකරණාංකය වැඩි වෙනවා. සල්ෆියුරික් බවට පත් වෙනවා. H2SO3 H2SO4 වෙනවා. මෙතන H පරමාණු ටික හයිඩ්‍රජන් සමග එකතු වෙලා සල්ෆියරස් අම්ලය වර්ණවත් ද්‍රව්‍ය හා ජලීය මාධ්‍යයේදී සල්ෆියරස් සල්ෆියරික් බවට ඔක්සිකරණය වෙනවා. ඒ වෙලාවේදී නිදහස් වන H පරමාණු මේ X නැමැති ද්‍රව්‍යයත් සමග ඔක්සිහරණය වෙනවා X H2 ද්‍රව්‍යයකට. මේක තමයි වර්ණවත්. මේක අවර්ණ හෝ සුදු පැහැති. මේ සිද්ධිය ඔක්සිහරණය. සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆියරස් තත්ත්වයේ ඉඳලා සල්ෆියරික් බවට කරණය වෙනවා.
මේක ඔක්සිකරණය. මේක ඔක්සිහරණය. මේ අනුව මේ වර්ණවත් ද්‍රව්‍ය ඔක්සිහරණය වෙලා මේ ආකාරයට අවර්ණ ප්‍රභේදයක් බවට පත් වුණාට පස්සේ සමහර විටක වාතයේ ඇති ඔක්සිජන් මගින් යලි මේක ඔක්සිකරණය වෙනවා මේ පැත්තට X බවට. ඒ නිසා මේ විරංජනයෙන් පස්සේ ඔක්සිකාරකයක් ගැටුණොත් වාතය ගැටුණොත් මේ විරංජන ක්‍රියාව සිදු නොවුණා වගේ නැවත ආපහු මේ ද්‍රව්‍ය බවට ඔක්සිකරණය වීමෙන් X බවට පත් වේවි. එහෙම වුණොත් විරංජනය తాවකාලිකයි. ඒ විරංජනය తాවකාලික වෙන්නේ සල්ෆර් ඩයොක්සයිඩ්, සල්ෆියරස් වගේ අවස්ථාවලදී විතරයි. ක්ලෝරින්, HCl, NCl3, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, ඕසෝන් ඒ විරංජනකාරක හමුවේ ඒ විරංජන ක්‍රියාව తాවකාලිකව නොවේ, ස්ථිරයි. අපි බලමු මේකේ පිළිතුරට. බලන්න මේකේ කියලා තියෙනවා තුන්වෙනි අවස්ථාවේ ක්ලෝරින් විරංජන ක්‍රියාව తాවකාලිකයි කියලා. මේ අනුව සාවද්‍ය ප්‍රකාශයක් වන්නේ මේක. මේක සත්‍යයි, මේක සත්‍යයි. ඒ වගේම තව අවස්ථා දෙකක් තියෙනවා. බාෂ්පික තත්ත්වය යටතේ. ළමයි ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩීන් ඔබේ විෂය නිර්දේශයේ තියෙනවා මේ හැලජන තුනම ක්ෂාරත් එක්ක ප්‍රතික්‍රියාව ඔබ දැන සිටිය යුතුයි. මේ තුන්දෙනාගෙන් ක්ලෝරින් ක්ෂාර සමග තනුක සිසිල් ක්ෂාර සමග එක ආකාරයකටත් උණු සාන්ද්‍ර ක්ෂාර සමග තවත් ආකාරයකට ප්‍රතික්‍රියා කරන ක්ලෝරින්. නමුත් බ්‍රෝමින්, අයඩීන් සහ අයඩීන් ක්ෂාර සමග ප්‍රතික්‍රියා කරන්නේ දෙන්නම එකම ආකාරයට උණු සාන්ද්‍ර අවස්ථාවේදී සිදුවන ප්‍රතික්‍රියා ආකාරයටමයි. අපි බලමු මේ තමයි ක්ලෝරින් තනුක සිසිල් ක්ෂාර සමග. සෝඩියම් හයිපොක්ලෝරයිඩ්, සෝඩියම් ක්ලෝරයිඩ් සහ ජලය. හැදෙන්නේ සෝඩියම් හයිපොක්ලෝරයිඩ් කියන්නේ මිල්ටන් විරංජන කාරකයක්. ඒ තනුක සිසිල් එක. තනුක සිසිල් අවස්ථාවේදී ක්ලෝරින් වල මේ ක්‍රියාව දීදාකරණයක්. මේ බලන්න ක්ලෝරින් වල ඔක්සිකරණ අංකය 0යි. මේ පැත්තේ ඔක්සිකරණ අංකය ඍණ 1යි. මෙතන ධන 1යි. ක්ලෝරින් ඔක්සිහරණය, ඔක්සිකරණය. ඔක්සිහරණය, ඔක්සිකරණය. මේ දීදාකරණයක් ඒ තනුක සිසිල් ක්ෂාරය සමග උණු සාන්ද්‍ර ක්ෂාරය සමග මේ බලන්න එකක් ද්විධාකරණයක්. ක්ලෝරින් වල ඔක්සිකරණ අංකය 0යි. මේකේ ඍණ 1යි. මේකේ ධන 5යි. ඔක්සිහරණය වෙනවා. මේක ඔක්සිකරණය වෙනවා. මේ ප්‍රතික්‍රියාව ද්විධාකරණයක්. ඔක්සිහරණ, ඔක්සිකරණ. මේ අනුව ක්ලෝරින් දෙආකාරයකින් ක්ෂාරත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. බ්‍රෝමින් සහ අයඩීන් මේ අවස්ථාවක් පවතින්නේ නැහැ. මේ අවස්ථාවේදී හැදෙන සෝඩියම් හයිපොක්ලෝරයිඩ් ආකාරයට සෝඩියම් හයිපොබ්‍රෝමයිඩ් සහ හයිපොඅයඩයිඩ් අස්ථායි පවතින්නේ නැහැ. ඒවා මෙන්න මේ විදිහට ඒ හයිපෝ ප්‍රභේද නැවත දීදාකරණය වෙලා ක්ලෝරයිඩ් සහ ක්ලෝරේට් ආකාරයට බ්‍රෝමයිඩ් සහ බ්‍රෝමේට් බවටත්
අයිඩීන් අයිඩයිඩ් සහ අයිඩේට් බවටත් පත් වෙනවා. ඒ නිසා මේ උණු සාන්ද්‍ර ශාර සමග ප්‍රතික්‍රියා කළ ආකාරයටම බ්‍රෝමින් සහ අයිඩීන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා දක්වනවා. බලමු. ඔබට දැන් පේනවා ඇති මේකේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බ්‍රෝමින් එක සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අයිඩීන් එක දීදාකරණයක් තියෙනවා. මේ උණු සාන්ද්‍ර අවස්ථාව ගත්තේ සාන්ද්‍රණය වැඩි තරමක් උණුසුම් ද්‍රාවණයක් ඇතිට මේකේදී වෙන්නේ බ්‍රෝමයිඩ් බ්‍රෝමේට් අයිඩයිඩ් අයිඩේට් බවට පත්වීම. ක්ලෝරින් වල තමයි ප්‍රතික්‍රියා දෙකක් තියෙන්නේ. තනුක සිසිල් උණු සාන්ද්‍ර කියලා. බ්‍රෝමින් සහ අයිඩීන් සඳහා තියෙන මේ ප්‍රතික්‍රියා දෙක විතරයි. දැන් ඔබ දැක්කා මේ බ්‍රෝමින් සහ අයිඩීන් වල තියෙන්නේ ශාරත් එක එකම එක ප්‍රතික්‍රියාවයි. මේ ආකාරයට දීදාකරණය. ක්ලෝරින් වල අවස්ථා දෙකක් තියෙනවා. තනුක සිසිල් සහ උණු සාන්ද්‍ර. බලමු මේකේ පස්වෙනි ප්‍රකාශන ගැන කතා කරන්න. දැන් බලන්න භාෂ්මික තත්ත්වයට තේ ක්ලෝරින් දීදාකරණයට පත් වේ. හරියටම හරි. තනුක සිසිල් අවස්ථාවේදී එකයි උණු සාන්ද්‍ර අවස්ථාවේදී තව අවස්ථාවයි. ඒ අවස්ථා දෙකේදීම දීදාකරණය වෙනවා. නමුත් ක්ලෝරින් විතරක් නෙමෙයි. බ්‍රෝමින් සහ අයිඩීන් දෙන්නම මේ ආකාරයටම දීදාකරණය වෙනවා උණු සාන්ද්‍ර අවස්ථාවේදී. පොටෑසියම් අයඩයිඩ් මගින් බ්‍රෝමින් සමග ප්‍රතික්‍රියාව. මේ බලන්න. අයඩයිඩ් බ්‍රෝමින් මෙයාගේ ඉලෙක්ට්‍රෝන මෙයා ගන්නවා. ඔබ දන්නවා හැලජන කාණ්ඩය ඉහළට යන විට ඔක්සිකාරක ගුණ වැඩි වෙනවා. මේ නිසා මෙයාගේ ඉලෙක්ට්‍රෝන මෙයාට ගන්න පුළුවන්. හරණය වීමේ හැකියාව මෙයාට වඩා බ්‍රෝමින් වැඩි. ඒ නිසා බ්‍රෝමින් බ්‍රෝමයිඩ් වෙනවා. අයඩයිඩ් අයිඩීන් වෙනවා. මේ අනුව පොටෑසියම් අයඩයිඩ් වල අයඩයිඩ් අයන බ්‍රෝමින් සම ප්‍රතික්‍රියා කිරීමේදී අයඩයිඩ් වල ඉලෙක්ට්‍රෝන බ්‍රෝමින් ගන්නවා. ඒ නිසා අයඩීන් නිදහස් වෙනවා. ඒතර බ්‍රෝමින් බ්‍රෝමයිඩ් බවට පත් වෙන මේ තත්ත්වයට යටතේ. ඒතර මෙතන ඒ දෙය කියලා තියෙන්නේ. ඒක නිසා ඒ ප්‍රකාශනය වැරදි. මේ අනුව හැලජන පිළිබඳව අසත්‍ය ප්‍රකාශය වන්නේ తాවකාලික විරංජන ක්‍රියාව. උත්තරේ 3. අපි බලමු 8 වෙනි ප්‍රශ්නය. හයිඩ්‍රජන් මෙතන තියෙන ඩයිහයිඩ්‍රජන් කියලා. ඩයිහයිඩ්‍රජන් කියන්නේ H2. ග්‍රැෆයිට් කියන්නේ මිනරල්. ඔබ දන්නවා. එතයින් කියන්නේ C2H2 ඇසිට්ලීන්. C2H2 ත්‍රිත්ව බන්ධනයක් තියෙන ව්‍යුහය. ග්‍රැෆයිට් හයිඩ්‍රජන් එතයින් යන මේවායේ සම්මත මෞලික දහනයෙන් දැල් බෙදලා තියෙනවා. තුන් දෙනාගේම දහන තාප. අපෙන් අහනවා එතයින් වල සම්මත උත්පාදන තාපය. අපි මේ සඳහා තාප රසායනික චක්‍රයක් නිර්මාණය කරමු. අපි උත්පාදන සමීකරණ ලියනකොට කාබන් solid mineral නැත්නම් graphite hydrogen gas C2H2 මේක තමයි acetylene නැත්නම් ethine
කාබන් 2යි. දැන් මේකේ උත්පාදන එන්තල්පිය අහන්නේ. අපි මේක ඩෙල්ටා H1 කියලා ගමු. අපි මේකේ තාප රසායනික චක්‍රය නිර්මාණය කරමු. මේ තමයි ඇස්ලින් වල දහන තාපය. කීයද එතයින් වල දහන එන්තල්පිය? 1305යි. මවුල එකක දහන එන්තල්පිය. හයිඩ්‍රජන් මවුල එක දහන එන්තල්පිය මේ පැත්ත. හයිඩ්‍රජන් වල මෞලික දහන එන්තල්පිය ඍණ 286යි. මවුලයට කිලෝ ජූල්. දැන් මෙතන තියෙනවා කාබන්. මේකේ කාබන් මවුල දෙකක්. කාබන් මවුල දෙකේ දහන එන්තල්පිය වෙන්නේ ග්‍රැෆයිට් වල 394යි. 394 දෙකක්. ඍණ 394 දෙකක්. දැන් මේ අනුව අපි මේ හේස් නියමය දැම්මා ඩෙල්ටා H එක දාන මෙයාගේ සමානයි මේ ටිකට. දැන් බලමු ගණනය කිරීම. ඩෙල්ටා H එක දාන 1305 සමානයි මේ ටික එකතුවට 394 වැඩි කිරීම 2 ඍණ 286. දැන් මේ ටික එහා පැත්තට ගියාම ධන වෙනවා 1305. එකෙන් අඩු වෙනවා 1305න් 1074 අඩු වුණාම උත්තරය ධන 231යි. පිළිතුර මවුලයට කිලෝ ජූල්. මේක තමයි C2H2 ඇසිට්ලීන්. IUPAC नाम एथाइन वल सम्मत उत्पादन एंथैल्पी 231. මේ අනුව පිළිතුර අංක 3 231. අපි දැන් බලමු 9 වන ප්‍රශ්නය. සමතුලිත සමීකරණ 3ක් දීලා තියෙනවා. K1 K2 K3 समतुलिता नियत प्रतिवर्त प्रतिक्रिया කිහිපයක समतुलिता नियत දීලා තියෙනවා. අපෙන් අහන මෙන්න මේ ප්‍රකාශනයේ समतुलिता නියතේ අගය. මේ වගේ වෙලාවක් කරන් තියෙන්නේ එක ක්‍රමයක් තමයි K1 K2 K3 සඳහා ප්‍රකාශන ලියලා ඒ ප්‍රකාශන තුන දිහා බලාගෙන නැත්නම් ඒ ප්‍රකාශන තුන අනුව මේකෙත් ප්‍රකාශන ලියනවා KC කියලා. මේ KC සඳහා ප්‍රකාශනය ව්‍යුත්පන්න කරනවා අර මුලින් ලියපු K1 K2 K3 සඳහා වූ ප්‍රකාශන වලින්. බලමු ඉස්සෙල්ලාම මේක කරන ක්‍රමය. අපි K1 සඳහා ප්‍රකාශනයක් ලිව්වොත්
K1 සමානයි ඇමෝනියා සාන්ද්‍රණය වර්ගය नाइट्रोजन सह हाइड्रोजन घनය පළවෙනි එක. ඒ වගේම K2 සඳහා ප්‍රකාශනයක් ලියන්න. NO K2 සමානයි NO gas වර්ගය බෙදීම नाइट्रोजन सह ऑक्सीजन अंक देख ඊගාට K3 සඳහා ප්‍රකාශනයක් ලියන්න. මේ තුන්වෙනි ප්‍රකාශය. ඊට පස්සේ මෙන්න මේ අපෙන් අහලා තියෙනවා මෙන්න මේ ප්‍රකාශනය මේක සම්බන්ධව මේකේ කේසි සඳහා ප්‍රකාශනයක් ලියන්න. කේසි සමානයි NO NO වර්ගය H2O gas තුන්වෙනි බලය බෙදීම ඇමෝනියා වර්ගය ऑक्सीजन සාන්ද්‍රණය බලය පහ බෙදීම දෙක මේක අංක 4. අපි දැන් අංක 4 ප්‍රකාශය අංක 1 2 3 මගින් ව්‍යුත්පන්න කළ යුතුයි. අංක 4 තියෙන NO වර්ගය මෙතන බලන්න NO වර්ගයක් තියෙන එකක්. මේ තියෙන්නේ අංක 2. වෙන කොහෙවත් NO නැහැ ඒවයි. අංක 2 විතරයි. H2O ඝනය බලන්න. H2O ඝනය නැහැ. H2O සාන්ද්‍රණය තියෙන. H2O සාන්ද්‍රණයේ තුන්වෙනි බලය නැහැ. H2O සාන්ද්‍රණය තියෙනවා. එහෙනම් අපි තුන්වෙනි සමීකරණය තුන්වෙනි බලයෙන් නමමු. එතකොට H2O සාන්ද්‍රණය ඝනය එනවා. අපි පළවෙනි දෙවෙනි සමීකරණය වැඩි කරමු. තුන්වෙනි සමීකරණේ බලය තුන්වෙනි බලයෙන් නම්බලා. ඒ කියන්නේ ඝනය K3 ඝනය K2 වැඩි කරමු. දෙවෙනි සමීකරණය වැඩි කරමු. තුන්වෙනි සමීකරණේ තුන්වෙනි බලයට නම්බලා. එතකොට එන්නේ K2 වැඩි කිරීම K3 ඝනය. එතකොට අපිට එනවා NO වර්ගය හරි. H2O තුන්වෙනි බලය එනවා. යටින් තියෙනවා බෙදීම ඇමෝනියා වර්ගය. මේක ඇමෝනියා තියනවද නැහැ? මේක ඇමෝනියා තියනවද නැහැ? ඇමෝනියා වර්ගය එන විදිහට මෙතනින් ගන්න ඕන K1. එතකොට දෙවෙනි තුන්වෙනි සමීකරණ වල ගුණිතයෙන් මේ ප්‍රකාශන එනවා. නමුත් ඇමෝනියා එන්න නම් අර පළවන ප්‍රකාශනයෙන් K1 සඳහා වූ ප්‍රකාශනයෙන් බෙදන්න. එතකොට බෙදුවම දෙවෙනි ප්‍රකාශනයේ තුන්වෙනි ප්‍රකාශනයෙන් ගුණිතයෙන් එනවා NO වර්ගය ගන්න පුළුවන්. H2 වල තුන්වෙනි බලය ගන්න පුළුවන්. මේක තුන්වෙනි බලය නැමුවම ඒ දෙක ගුණ කළා. ඊට පස්සේ ඇමෝනියා යටට වර්ගය ගන්න ඕන නිසා පළවෙනි සමීකරණයෙන් බෙදමු. අපි කරන්න ඕනේ මෙතන පළවෙනි සමීකරණය ආරම්භයේදීම කරන්න ඕනේ දෙවෙනි සමීකරණය තුන්වෙනි සමීකරණයයි ගුණ කරන්න ඕන. K2 K3 වල තුන්වෙනි බලයෙන් ගුණ කරන්න ඕනේ. ඒ කියන්නේ දෙවෙනි සමීකරණයේ තුන්වෙනි සමීකරණයේ තුන්වෙනි බලයෙන් ගුණ කරන්න ඕන. දෙවෙනි සමීකරණයේ තියෙන NO වර්ගය තුන්වෙනි සමීකරණයේ තියෙනවා H2O
සාන්ද්‍රණය විතරයි 3 වෙනි බලයට එන්න ඒක 3 වෙනි බලයට ගේනවා. ඒක බෙදනවා ඇමෝනියා සාන්ද්‍රණය වර්ගය ගන්න ඕන නිසා පළවෙනි එකේ. තරයි බලමු. දැන් දෙවෙනි සමීකරණය මේ තියෙන්නේ NO වර්ගය N2 O2 ඊගාට තුන්වෙනි සමීකරණයේ තුන්වෙනි බලය මේක H2O තුන්වෙනි බලය හයිඩ්‍රජන් තුන්වෙනි බලය ඔක්සිජන් භාගය තියෙන්නේ භාගය බලය එතකොට එක දෙකෙන් තුන අපි ඒක බෙදන පළවෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණයේ තියෙන මෙන්න මේ ටික පළවෙනි සමීකරණය බෙදනවා ඇමෝනියා වර්ගය යටට යනවා උඩට එනවා නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් දැන් බලන්න මෙතන මොනවද ඉතුරු වෙන්නේ කියලා අපි අනිවාර්යයෙන්ම අපිට අවශ්‍ය විදියට සමීකරණය ව්‍යුත්පන්න කළේ එතකොට මේකේ කැපිලා යනවා N2 සාන්ද්‍රණ H2 වල තුන්වෙනි බලය දැන් බලන්න ඉතුරු වෙන දේවල් ටික බලන්න මේ ප්‍රකාශනයෙන් ඉතුරු වෙන්නේ NO වර්ගය H2O ඝනය ඇමෝනියා සාන්ද්‍රණය වර්ගය ඔක්සිජන් මෙතන එකේ බලය මෙතන දෙකෙන් තුන එකතු වුණාම දෙකෙන් පහ මේ ප්‍රකාශනයට සමානයි මේ අනුව මෙතන මේ දෙවෙනි සමීකරණය තුන්වෙනි සමීකරණය තුන්වෙනි බලෙන් ගුණ කළා බෙදීම පළවෙනි සමීකරණය ගත්තන් පස්සේ අවසානට ඉතුරු වෙන්නේ දෙවෙනි සමීකරණයේ තිබෙන K2 මේ තියෙන දෙවෙනි සමීකරණයේ K2 තුන්වෙනි සමීකරණයේ තියෙන K3 K3 ඝනය පළවෙනි සමීකරණයේ තිබුණේ K1 සමාන වුණා මෙන්න මේ ප්‍රකාශනය NO වර්ගය H2O ඝනය ඇමෝනියා වර්ගය සහ ඔක්සිජන් දෙකෙන් පහේ බලයට සමාන වෙනවා ඒ කියන්නේ මේ ප්‍රකාශනය මෙතන තියෙනවා මේ ප්‍රකාශනය ඒ නිසා මේ අනුපාතයෙන් එන්නේ එන ප්‍රකාශනය මේ ප්‍රකාශනය එකමයි ඒක නිසා මේක සමාන KC මේ නිසා K2 K3 ඝනය බෙදීම K1 සමාන KC බලමු පිළිතුර K2 K3 K1 K2 K3 K2 K3 ඝනය බෙදීම K1 පිළිතුර 4 එනිසා මේ පිළිතුර